ආයිබෝවන් දේශපාලන විද්‍යා පාඩම් මාලාව යටතේ අද දිනේ ඔබ සමග මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හා එහි ලක්ෂණ මාතෘකාව යටතේ. මෙම විෂය මාතෘකාවේ ව්‍යවස්ථානුකූලවාදය, මහජන පරමාධිපත්‍ය, බලතල බෙදීම, සංවර්ණ හා තුලන යන විෂය මාතෘකා මුල් පාඩමින් ඔබ අධ්‍යයනය කළා. අද දිනේ ඔබ සමග මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නීති ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සීමිත ආණ්ඩුව, නිදහස් හා සාධාරණ මැතිවරණ, ප්‍රජාවට වගවීම යන විෂය මාතෘකා සම්බන්ධයෙන්. ඕනෑම සමාජයක නීතිය අතිශයින්ම වැදගත් වෙනවා. නීතිය බලය සහිත පුද්ගලයන්ගෙන් බලය රහිත පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම සඳහා, එහෙම නැත්නම් සමාජ සාධාරණත්වය, සමාජයේ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. අපි මුලින්ම සලකා බලමු නීතියේ ආධිපත්‍ය සංකල්පය. නීති ආධිපත්‍ය යන්නෙන් සරලව අදහස් වන්නේ සමාජයේ සියලු සමාජිකයන්ට, එනම් පාලිතයාට මෙන්ම පාලකයාටද නීතිය සමානව ක්‍රියාවේ යෙදවීමය. ඕනෑම රාජ්‍යයක පාලකයාට මෙන්ම පාලිතයාටද සමාන වරප්‍රසාද හිමි වෙනවා. බොහෝ රාජ්‍යයන්හි පාලකීන් පත්වන්නේ පාලිතීන්ගේ කැමැත්තෙන්. එනිසා පාලකීන්ගේ වගකීම සහ යුතුයකම වන්නේ පාලිතයන්ට මෙන්ම පාලකයන්ටද සමාන නීතියක්, සමානතාවය සමාජය තුළ තහවුරු කිරීමයි. යුරෝපා රටවල නීතිය තහවුරු වී ඇත්තේ නීතිය රාජ්‍ය මත පදනම් විය යුතු යන ජර්මන් සංකල්පය මතය. එහෙම නැත්නම් අපි ඒක නෛතික රාජ්‍යය වශයෙන් හඳුන්වනවා. ඇතරම නීතිය තමයි මුල් වෙන්නේ. පුද්ගලයන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය කටයුතු කරගෙන යාමේ හැකියාවක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ රටේ ඉහළම නීතිය වශයෙන් සලකනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී සියලු රාජ්‍යයන්හි මූලික නීතියේ හැටියට සලකනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගතොත් ශ්‍රී ලංකාව වර්තමානයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ පාලන කටයුතු මෙහෙයවීම සිදු කරනු ලබනවා. නීතියේ ආධිපත්‍ය පොදු නීතියේ කොටසක් වන අතර සංග්‍රහගත ව්‍යවස්ථාවට විකල්පයක්සේ ක්‍රියා කරනවා. මිනිසුන්ගේ පාලනය නොව නීතියේ පාලනය යන ඇමරිකානු අදහසින් එය සනාථ වෙනවා. මිනිසුන් විවිධ ආකාරයට වෙනස් විය හැකියි. තමන්ට වාසි සහගත අවස්ථාවල, තමන්ට ප්‍රයෝජනවත් අවස්ථාවල තමන්ට රිසි ආකාරයේ කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් රාජ්‍ය පාලකයෝ තමන්ට අභිමත පරිදි කටයුතු කිරීමට පෙළඹුණොත් ඒ රාජ්‍ය තුල නීතිය ආධිපත්‍ය නැත්නම් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම රාජ්‍යයක් තුල ක්‍රියාත්මක යුත්තේ මිනිසුන්ගේ පාලනය නොව නීතියේ පාලනය යන අදහස මෙයින් ඉස්මතු කරනවා. නීති ආධිපත්‍ය යන්න සම්බන්ධයෙන් අර්ථකථන කීපයක් පවතිනවා. ඉන් පළමුවෙන්න ආණ්ඩුවේ වඩාත් බලගත් පුද්ගලයන් ඇතුළු පාලන කටයුතු සම්බන්ධ වන සියලු අය නීතියට යටත් වන බව ඔබ කියමනක් අසා තිබෙනවා. ඔබ කොතරම් උස වුවත් ඔබට වඩා ඉහළින් නීතියේ පවතින බව ඔබ දන්නවා. ඕනෑම සමාජයක විවිධාකාරයේ පුද්ගලයන් ජීවත් වෙනවා. අපි ඒක කෙටියෙන් සඳහන් කරොත් හොඳ මිනිසුන්, නරක මිනිසුන්, නීති ගරුක මිනිසුන්, නීති විරෝධී මිනිසුන් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. ඕනෑම සමාජයක් ලස්සන වෙන්නේ නැත්නම් සමාජයක් ක්‍රියාකාරීත්වයට හේතු වෙන්නේ හොඳ මිනිස්සු කියලා අපි විශ්වාස කරලා තියෙනවා. ඇත්තටම මේ හොඳ නරක දෙක නීති ආරක්ෂා කිරීම සහ නීති විරෝධී කටයුතු වල නිරත වීම යන්නෙන් අපිට අදහස් වෙනවා. ඇත්තටම ඕනෑම සමාජයක පුද්ගලයන් අතර සොරකම් කරන පුද්ගලයන් සිටින්න පුළුවන්, සොරුන් සිටින්නට පුළුවන්, ඒ වගේම වංචාකාරයන් සිටින්නට පුළුවන්, දූෂකයන් සිටින්නට පුළුවන්, අල්ලස් ගන්නා පුද්ගලයන් සිටින්නට පුළුවන්. ඒ වගේම එතනින් නොනැවති බරපතල අපරාධකරුවන්, තස්තවාදීන් සමාජය තුළ සිටින්නට පුළුවන්. මේ සියලු දෙනා
නීතියට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් හැටියට තමයි සාමාන්‍ය සමාජය හඳුන්වන්නේ. ඒ නිසා ඒ බඳු පුද්ගලයන් පාලනය කිරීම සඳහා ඔවුන් සමාජයට නිසිමගට ගැනීම සඳහා නැත්නම් ඔවුන්ගේ සමාජ විරෝධී ක්‍රියාවන් පාලනය සඳහා නීති ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ආණ්ඩුවේ වඩාත් බලගත් පුද්ගලයන් ඇතුළු සියලුම කටයුතු වල සම්බන්ධ වන අය නීතියට ඉහළින් නොව නීතියට යටත්ව කටයුතු වන බවින් පැහැදිලි වෙනවා. නීති සම්පාදනයට සහ නීති බලාත්මක කිරීමට ආණ්ඩුවට ඇති බලය පුද්ගල නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් නෛතික සංවර්ධනයක් මගින් සීමා වන බව. ඒ වගේම හිතුවක්කාරී ලෙසින් පුරවැසියන් අත්අඩංගුවට ගැනීම, වදහිංසා පැමිණවීම, පුරවැසි නිදහස උල්ලංඝනය කිරීම වැනි භාවිතයන්ගෙන් රාජ්‍ය වැළකී සිටිය යුතු බව. ඇතරම හිතුවක්කාරී ලෙසින් පුරවැසියන් අත්අඩංගුවට ගන්න නම් කිසියම් රාජ්‍යයක් ඔවුන්ට වදහිංසා පමුණවනවා නම් නැත්නම් පුරවැසි නිදහස උල්ලංඝනය කරනවා නම් ඒක ඊටාම නරක තත්ත්වයක්. කිසියම් පාලකෙක් විසින් තමන්ගේ අභිමතයේ පරිදි තමන්ගේ අදහස් පරිදි සමාජයේ විරෝධීව කටයුතු කරනවා නම් එවැනි භාවිතයන් රාජ්‍යයට කිසිසේත් ඔබින්නේ නැහැ. ඒ නිසා එවැනි භාවිතයන්ගෙන් රාජ්‍ය වැළකී සිටිය යුතු බව. ඒ වගේම නීති පද්ධති අධිකරණ විනිශ්චයන් වැනි නීති ලේඛන මගින් රාජ්‍ය හා අධිකාරිය කෙරෙහි සීමා ප්‍රකාශිතවම සඳහන් කළ යුතු බව. ඒ වගේම විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ හෝ පාර්ලිමේන්තු සමාජිකයන්ගේ බලපෑමෙන් තොරව ස්වාධීන අධිකරණයක් තිබීම. ඔබ දන්න ඕනෑම රාජ්‍යයක ව්‍යවස්ථාදායක විධායක අධිකරණ වශයෙන් බල බෙදීමක් දකින්නට ලැබෙනවා. එහිදී ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ බලපෑමෙන් තොරව ස්වාධීන අධිකරණයක් පැවතිය යුතු වෙනවා. එසේ නොවුනොත් ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ සමාජිකයින් අධිකරණයට බලපෑම් සිදු කරහොත් ඇතරම ස්වාධීන අධිකරණය අහිමි වෙනවා. ඒ ස්වාධීන අධිකරණයක් නොමැති වුවහොත් රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටක ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යාම නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙනවා. ඒ වගේම රටක නීතිය සකස් විය යුත්තේ, ඒ වගේම නීතිය ක්‍රියාත්මක විය යුත්තේ නිදහස, සාධාරණත්වය, මනුෂ්‍ය ගරුත්වය සහ ඉවසීම යන සියලු අංශ කෙරෙහි සමාන පදනමකින් යුක්තවයි. රටක නීතිය නිදහස, සාධාරණත්වය, මනුෂ්‍ය ගරුත්වය, ඉවසීම යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ක්‍රියාත්මක යුතු වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඊටම වැදගත් කාරණයක් තමයි ආණ්ඩුකරණයේ පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් ලක්ෂණයක් ලෙස මානව අයිතිවාසිකම් හඳුන්වන්නට පුළුවන්. ඇත්තටම මානව අයිතිවාසිකම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනවා. මානව සම්භවයේ ඉඳලා මිනිස්සු වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා සෑම දිනාටම සමාන අයිතිවාසිකම් සමාන ගරුත්වයක් ලබා දිය යුතු වෙනවා. මානව අයිතිවාසිකම් අපි කෙටියෙන් නිර්වචනය කළහොත් මානව අයිතිවාසිකම් යනු සියලු මානවයන්ට ගෞරවාන්විත ජීවිතයකට පූර්ණ පෞරුෂ වර්ධනයකට සහ සමාජ සාධාරණත්වයට අවකාශ ලබා දෙන සදාචාර හිමිකම් වශයෙන් අපිට නිර්වචනය කරන්නට පුළුවන්. ජීවත් වීමට, ආහාරවලට, හෘද සාක්ෂියට, සමාජ ගරුත්වයට ඇති අයිතිය මිනිසා උපතින්ම හිමිකම් කියනවා. ඇත්තටම සෑම පුරවැසියෙකුටම ආහාර අවශ්‍යයි. Tamanට ඍසි පරිදි ජීවත් වීමට, සමාජ ගරුත්වය ඇතුව ජීවත් වීමට මිනිසා උපතින්ම හිමිකම් කියනවා. ඊට අවශ්‍ය පසුබිම රාජ්‍යයක් තුළ නිර්මාණය වී යුතු වෙනවා. ඒ වගේම ලිබරල් ප්‍රජාතන්ත්‍රීය චින්තනයට අනුව සත්වයන්ට ජීවිත පැවැත්මට ඔක්සිජන් මෙන් මානවයන්ගේ සමාජ පැවැත්මට අයිතිවාසිකම අවශ්‍ය වෙනවා. යම් ආකාරයක සත්වයින්ට තමන්ගේ ජීවන පැවැත්මට ඔක්සිජන් අවශ්‍ය වෙනවා වගේම සමාජ පැවැත්මට මානව අයිතිවාසිකම් අවශ්‍ය වෙනවා යන කියමනින් පැහැදිලි වෙන්නේ මානව අයිතිවාසිකම් වල දැඩි අවශ්‍යතාවය. ඕනෑම සමාජයක ජීවත් වන පුද්ගලයින්ට සාධාරණව, යුක්තිගරුකව, සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වීමට නම් අනිවාර්යයෙන් මානව අයිතිවාසිකම් ඉතා හොඳින් ආරක්ෂා විය යුතු වෙනවා. ඒ වගේම මානව හිමිකම් වල පදනම වන්නේ මනුෂ්‍යත්වයේ මතය.
ස්ත්‍රී පුරුෂ ભેදයකින් ඒවා හිමි වෙනවා කියලා අදහස් කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මානව හිමිකම වල පදනම වන්නේ මනුෂ්‍යත්වය. එතකොට ස්ත්‍රීන්ට වෙනම පුරුෂයන්ට වෙනම එහෙම නෙමෙයි පොදුවේ සියලු දෙනාටම සමානව මානව හිමිකම් හිමි යුතු වෙනවා. අද සමාජයේ දේශපාලන විද්‍යාව විෂය මාතෘකාවක් හැටියට සමාජයේ මාතෘකාවක් හැටියට අපි සාකච්ඡා කරනවා ස්ත්‍රීවාදයේ සම්බන්ධයෙන්. ඇත්තටම එහිදී පවා සාකච්ඡා කරන්නේ ස්ත්‍රියට සමාන අයිතිවාසිකම් හිමි නොවන නැත්නම් පුරුෂයාට තරම් සමාන අයිතිවාසිකම් සාධාරණ අයිතිවාසිකම් හිමි නොවනවායි කියන පදනම තමයි ස්ත්‍රීවාදය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා මානව හිමිකම් ඇත්තටම ස්ත්‍රී පුරුෂ ભેදයකින් සමාජයක් තුළ ක්‍රියාත්මක යුතු වෙනවා. ඒ වගේම මානව අයිතිවාසිකම් නිර්මාණය කරන ලද දෙයක් නෙමෙයි, එය අනාවරණය කරගන්නා ලද දෙයකි. සියලුම මානවයන්ට අදාළ වෙනවා. මානව සම්භවයේ ආරම්භයේ ඉඳලා අපි ගත්තොත් මිනිසුන්ට ගරු කරන්න, මිනිසුන්ගේ අදහස් පිළිගන්න, සහයෝගයෙන් කටයුතු කරන්න පෙළඹුණේ නැත්නම් ඇත්තටම සමාජය තුළ ගැටුම් ඇති වෙනවා. සමාජයේ විනාශයටපත් වෙනවා. ඒ නිසා මානව සම්භවයේ ආරම්භයේ ඉඳලා මිනිසා ගරු කිරීම නැත්නම් මිනිසාගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. 17 වන සේවාසයේ ජීවත් වූ දේශපාලන දාර්ශනිකයෙකු ජෝන් ලොක් මානව අයිතිවාසිකම් නූතන සංකල්පයම වශයෙන් නැත්නම් න්‍යායික වශයෙන් ඉදිරිපත් කරපු පුද්ගලයා හැටියට අපි සලකනවා. නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් 17 වන සේවාසයේ ජීවත් වූ දේශපාලන දාර්ශනික වූ ජෝන් ලොක් මානව අයිතිවාසිකම් සංකල්පම වශයෙන් අනාවරණය කරපු පුද්ගලයා හැටියට සලකනවා. ජෝන් ලොක් එංගලන්තයේ පැවති සමාජ වාතාවරණය හොඳට නිරීක්ෂණය කරමින් ඇතරම මානව අයිතීන් ආරක්ෂා විය යුතු බව ඔහු කරුණු ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන් ඔහු මානව අයිතිවාසිකම් ප්‍රධාන කරුණු 3ක් යටතේ ගෙනහැර දක්වලා තියෙනවා. ජීවිතය, නිදහස සහ දේපල වශයෙන්. ප්‍රධාන වශයෙන් ජීවිතය, සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වාතාවරණය මානව අයිතිවාසිකම් තුළ ආරක්ෂා විය යුතු වෙනවා. ඒ වගේම නිදහස ආරක්ෂා විය යුතු වෙනවා. නිදහසේ කටයුතු කිරීමට පුද්ගලයන්ට අවස්ථාව හිමි විය යුතු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ දේපල ආරක්ෂා විය යුතු වෙනවා. ඒ නිසා ජීවිතය, නිදහස හා දේපල ජෝන් ලොක්ට අනුව මානව අයිතිවාසිකම් වල මූලික තේමා හැටියට විග්‍රහ කරන්නට පුළුවන්. මානව අයිතිවාසිකම් මානව ශිෂ්ටාචාරයේ තරම් පැරණි වුවද රජයේ අත්නෝමතික වූ පූර්ව නූතන සමාජය තුළ මානව අයිතිවාසිකම් අනාවරණය කර නොගත් දෙයක් ලෙස පැවතුණා. විශේෂයෙන් ඔබ දන්නවා වැඩවසම් සමාජ ක්‍රමය නැත්නම් මධ්‍යතන යුරෝපයේ පැවතිච්ච වහල් සමාජය තුළ අයිතීන් උල්ලංඝනය වුණා. විශේෂයෙන් සමාජය ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදිලා පහළ නැත්නම් වැඩි පිරිසක් සාමාන්‍ය ජනයා වහලුන් හැටියට ඒ සමාජය තුළ කටයුතු කරන්න උන්ට සිදු වුණා. ඒ නිසා වහලුන් හැටියට කටයුතු කරපු වැඩවසම් සමාජ ක්‍රමය තුළ විශාල පිරිසකගේ අයිතීන් උල්ලංඝනය වුණා. ඔවුන් වංශාධිපතිවරුන්ගේ නැත්නම් බලවත් ඉඩම් හිමියන්ගේ අතකොළු බවට පත් වුණා. ඒ වගේම සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවති කුල ක්‍රමයේ යටතේ ඉහළ කුල, පහළ කුල නැත්නම් පහත් කුල වශයෙන් ජනයා වර්ග කිරීමට පෙළඹීම නිසා පහත් කුලවල පුද්ගලයන්ගේ අයිතීන්, මානව අයිතීන් උල්ලංඝනය වෙනවා. ඔවුන්ට සමානාත්මතාවයෙන් යුතුව සමාජයේ කටයුතු කිරීමට තියෙන අවකාශ අහිමි වෙනවා. ඒ නිසා ඇත්තටම මානව අයිතිවාසිකම්, මානව ශිෂ්ටාචාරය තරම් පැරණි වුවත් අත්නෝමතිකව කටයුතු කරපු ඒ වහල් සමාජය තුළ එහෙම නැත්නම් කුල ක්‍රමයේ ක්‍රියාත්මක වෙච්ච සමාජ වාතාවරණයන් තුළ මිනිසුන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා තියෙනවා. අයිතීන් කඩ වෙලා තිබෙනවා. ඒ වගේම වැඩවසම් සමාජය ධනවාදයට පරිවර්තනය වීමත් සමග නිදහස් ශ්‍රමය, අනාගමික අධ්‍යාපනය, සාක්ෂරතාවය, මුද්‍රිත මාධ්‍ය හේතුවෙන් මානව අයිතිවාසිකම් සමාජය තුළ ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඇත්තට වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටීමත් එක්ක ධනවාදයට පරිවර්තනය වෙනවා. එතකොට නිදහස් ශ්‍රමයක් සමාජය තුළ නිර්මාණය වෙනවා. නිදහස් ශ්‍රමය වහල් ශ්‍රමයට වඩා වෙනස්, නිදහස් තමන්ට කැමති පරිදි ශ්‍රමය වැය කරලා තමන්ගේ ජීවිකාව රැක ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම ආගමික අධ්‍යාපනයෙන් මිදලා අනාගමික අධ්‍යාපනයට යොමු වීමත් එක්ක ලොකු නිදහසක් නැත්නම් ආගමික වශයෙන් තිබිච්ච වාරණ අහිමි වෙලා වාරණ ඉවත් වෙලා නිදහසේ කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් සමාජය තුළ නිර්මාණය වෙනවා. ඊළඟට සාක්ෂරතාවය. සාක්ෂරතාවය හරිම වැදගත් වෙනවා. මිනිස්සු ඉගෙන ගන්න නැත්නම් කරුණු පිළිබඳ අවබෝධය ලබා ගන්න ඔවුන්ගේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුම වැඩි දියුණු වෙනවා. විශේෂයෙන් මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අද සමාජය දෙස බලපුවම අපිට ඉතාමත් පැහැදිලි නූගත් සමාජයන් වල මානව අයිතීන් උල්ලංඝනය වීම වැඩි. මොකද ඒකට හේතුව එම සමාජයන් වල ජීවත් වෙන පුද්ගලයන්ට අවබෝධයක් නැහැ ඔවුන්ගේ අයිතිවාසිකම් මොනවද කියන එක. ඒ නිසා ඔවුන්ගේ අයිතීන් සම්බන්ධයෙන් අනවබෝධය නිසා එහෙම නැත්නම් අයිතීන් සම්බන්ධයෙන් අධ්‍යාපනයක් නොමැති නිසා ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය වෙනවා. සමහර සමාජවල තමන්ගේ අයිතීන් පිළිබඳ කිසිදු අවබෝධයක් ඔවුන්ට නැහැ. ඉතින් ඒ නිසා සාක්ෂරතාවයේ වැඩි දියුණු වීමත් සමග ක්‍රමයෙන් මිනිස්සු අයිතීන් නැත්නම් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යයනය කරන්නට එහෙම නැත්නම් එම කරුණු අවබෝධ කරගන්නට අවස්ථාවක් උදා වෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට ඇත්තටම ධනවාදී සමාජයට පරිවර්තනය වීමත් එක්ක මිනිසුන්ගේ සාක්ෂරතාවයේ ඉහළ යාම අයිතීන් නැත්නම් මානව අයිතීන් පිළිබඳ සමාජ දැනුවත් භාවය වැඩි දියුණු වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම මුද්‍රිත මාධ්‍ය මගින් යුරෝපා රටවල් වල එවකට ජනවාදයේ ආරම්භයත් එක්ක නැත්නම් ධනවාදයේ ව්‍යාප්තියත් සමග ජනතාව දැනුවත් කිරීම වැඩි දියුණු වෙනවා. ඒ නිසා මුද්‍රිත මාධ්‍යත් ප්‍රධාන වශයෙන් හේතුවක් බවට පත් වෙනවා මානව අයිතිවාසිකම් සමාජය තුළ ජනප්‍රිය විෂයක් බවට පරිවර්තනය කිරීමට. ජොන් ලොක්ගේ මානව අයිතිවාසිකම් සංකල්පය ලිබරල්වාදී හා සමාජවාදී දර්ශනය යටතේ තවදුරටත් වැඩි දියුණු වෙනවා. විශේෂයෙන් ලිබරල්වාදී චින්තනය ඒ වගේම සමාජවාදී චින්තනය යටතේ මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය තවදුරටත් වැඩි දියුණු වෙලා සමාජය තුළ අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. වර්තමානයේ මානව අයිතිවාසිකම් සංකල්පය ප්‍රධාන වශයෙන් කොටස් 3ක් යටතේ විග්‍රහ කරන්නට පුළුවන්. එකක් සිවිල් අයිතිවාසිකම්. Tamanගේ සිවිල් ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය කරන මූලික කොන්දේසි නැත්නම් වඩා සාර්ථක සිවිල් ජීවිතයක් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය අයිතිවාසිකම් අපි සිවිල් අයිතිවාසිකම් හැටියට හඳුන්වනවා. ඇත්තටම පුද්ගලයෙකුට ආරක්ෂා සහිතව ජීවත් වීම, තමන් කැමති ආගමක් ඇදහිීම, තමන් කැමති රැකියාවක් කිරීම වැනි කරුණු කාරණා සිවිල් අයිතිවාසිකම් ගොඩට අයිති වෙනවා. ඒ වගේම දේශපාලන අයිතිවාසිකම් තමන් කැමති දේශපාලන මතවාදයක් දරන්න යම් පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා. ඒ වගේම තමන් කැමති දේශපාලන පක්ෂයක සමාජිකයෙකු වීමට, ඒ වගේම දේශපාලන පක්ෂයකින් ඡන්දය සඳහා ඉදිරිපත් වීමට, ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වීමට පුද්ගලයෙකුට අයිතිවාසිකම් තියෙනවා. අපි ඒවා දේශපාලන අයිතිවාසිකම් හැටියට විග්‍රහ කරනවා. ඒ වගේම සමාජ අයිතිවාසිකම්. සමාජයේ පුරවැසියෙක් හැටියට, පොදු පුරවැසියෙක් හැටියට කටයුතු කිරීමේදී සමාජමය කාරණාවලට සම්බන්ධ වෙමින් ඒ තමන්ගේ අනන්‍යතාවය රැකගැනීමෙන්, තමන්ගේ ගරුත්වය රැකගැනීමෙන් කටයුතු කරන්නට පුද්ගලයෙකුට හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා වර්තමානයේ මානව අයිතිවාසිකම් සංකල්පය පොදුවේ පුද්ගලයෙකුගේ නැත්නම් පුද්ගල කණ්ඩායම් වල අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට වඩා යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය පරිදි සංවිධානය වී තිබෙනවා. ඊළඟට අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමණය හා එහි ලක්ෂණ යටතේ තවත් එක් මාතෘකාවක් ගැන සාකච්ඡා කරනවා. ඒ මාතෘකාව තමයි සීමිත ආණ්ඩුව. සීමිත යන වචනෙන්ම ඔබට පැහැදිලි වෙනවා යම් සීමාවක් සහිත යන අර්ථය. සීමිත ආණ්ඩුව මෙන්න මේ ආකාරයට නිර්වචනය කරන්නට පුළුවන්. සීමිත ආණ්ඩුව යනු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමණයේ ප්‍රධාන මූලධර්මයයි. එහි මූලික අර්ථය නම් ආණ්ඩුවට නැතහොත් පාලකයන්ට අසීමිත බලයක් නැති බවත්, අවසානයේ ඔවුන්ගේ බලය සීමාවන්ට යටත් වන්නේ යන්නේ. ඔබට ප්‍රායෝගිකව මේ උදාහරණය හොඳින් අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. මැතිවරණවලදී ඔබ දන්නවා යම් යම් නීති විරෝධී ලෙස, එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන සමහර පාලකයන් මහජනය ඉදිරියේ එහෙම නැත්නම් මැතිවරණ වලට මුහුණ දීලා ඔවුන් පරාජයට පත් වුනහම ඔවුන්ගේ බලය අහිමි වී යනවා. ඒ නිසා ඇත්තටම
බලය පාලකයන්ට අසීමිත බලයක් නැති බව එයින් ඔප්පු වෙනවා. සමහර නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වන පාලකයන් ඒ නීතියේ ආධිපත්‍යයට යටත් වුණාම ඔවුන්ට පෙනී යනවා සමාජය තුළ ඔවුන්ට අසීමිත බලයක් නැති බව. ඒ නිසා ඇත්තටම සීමිත ආණ්ඩුව යන්නේ අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමේ ප්‍රධාන මූලධර්මයක් හැටියට ආණ්ඩුවට නැතහොත් පාලකයන්ට අසීමිත බලයක් නැති බව. බොහෝ පාලකයන් සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා රාජ්‍ය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට අසීමිත බලයක් ඇති බව ප්‍රදර්ශනය කරනවා. නමුත් අවසානයේ ඉතාමත් පැහැදිලි වෙන කරුණ තමයි මේ සීමිත ආණ්ඩුව යන අදහසින් පැහැදිලි වෙන්නේ පාලකයන්ට අසීමිත බලයක් නොමැති බව. සීමිත ආණ්ඩුව විසින් අපේක්ෂා කරන පුද්ගල නිදහස ලිබරල් මූලධාර්මික අරමුණු ආරක්ෂා කිරීමයි. සීමිත ආණ්ඩුවේ මූලධර්මයේ ලක්ෂණ කීපයක් තිබෙනවා. එහි පළවෙනි ලක්ෂණය තමයි දේශපාලන බලය හා ක්‍රියාවට නංවන්න පිරිස ආයතනික ලෙසින් සීමාවලට සංවරණයන්ට ලක් කිරීම. දේශපාලන බලය හා එය ක්‍රියාවට නංවන පිරිස ආයතනික ලෙසින් සීමාවලට සංවරණයන්ට ලක් කිරීම. ඇත්තටම දේශපාලන බලය ක්‍රියාවට නංවන පිරිස් ප්‍රධාන වශයෙන් අපි ව්‍යවස්ථාදායක විධායක අධිකරණ වශයෙන් වගේම රාජ්‍යයේ ක්‍රියාත්මක වන විවිධ ආයතන මට්ටමින් නිල බලවාදයේ පදනම් කර ගනිමින් සංවරණයට ලක් කර තිබෙනවා. ඒ වගේම මිනිසුන්ගේ පාලනය නොව නීතියේ පාලනයක් රාජ්‍ය තුල පැවතිය යුතු බව. ඒ වගේම දේශපාලන බලයේ කොන්දේසිය ජනතාවගේ ජීවිතයේ නිදහස සහ දේපොළ ආරක්ෂා කිරීමයි. එසේ නොකරන්නේ නම් සීමිත ආණ්ඩුවේ බලය ආපසු පවරාගෙන අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමේ බලය ජනතාව සතු වීම. ඇත්තටම සීමිත බලයක් ඉන් අදහස් කරන්නේ ඇත්තටම කෙටි කාලයකට තමයි ඕනෑම රටක ආණ්ඩුවකට බලය පැවරෙන්නේ රාජ්‍ය පාලනය සඳහා. ඒ කාලය තුල ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නට ඕන ඇත්තටම මහජනයාගේ අදහස් උදහස් හොඳින් ඇහුම්කන් දීලා ඔවුන්ට අවශ්‍ය ආකාරයට වඩා සාධාරණ යුක්තිසහගත ආකාරයට. එසේ නොවුනොත් අපිට ප්‍රායෝගිකව පැහැදිලි වෙනවා ලෝකයේ විවිධ රටවල් වල පවත්වන මැතිවරණවලදී මහජනයා වහා ක්‍රියාත්මක වෙනවා ආණ්ඩුවේ බලය ආපසු පවරා ගැනීමට. සීමිත ආණ්ඩු මූලධර්මය ක්‍රමවත් ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ ජෝන් ලොක් සහ මොන්ටෙස්කු ප්‍රමුඛ දේශපාලන චින්තකයන්. ඔවුන් ඇත්තටම පරම බලවාදයට එරෙහිව තමයි මේ සීමිත ආණ්ඩු සංකල්පය ඉදිරිපත් කරන්නේ. ලෝකයේ බොහෝ රටවල අතීතයේ උදාහරණ ගතවොත් අපිට පැහැදිලි වෙනවා බලය ඉතා ඉහළින් අනිසි ආකාරයෙන් පාලකයන් විසින් පාලනය කරන අවස්ථා. ඉතින් ඒ නිසා ඇත්තටම ජෝන් ලොක් මොන්ටෙස්කු වැනි දේශපාලන දාර්ශනිකයන් මේ සීමිත ආණ්ඩු මූලධර්මය නැත්නම් සීමිත ආණ්ඩු සංකල්පය තුළින් අදහස් කරන්නේ ඇත්තටම පාලකයන්ට එක්තරා පණිවිඩයක් ලබා දෙනවා වුන් බලය සීමිත බව. සීමිත ආණ්ඩු සංකල්පයට එකතු වෙච්ච නවාංග කීපයක් තිබෙනවා. ඉන් පළමුවෙන්න අභිනියෝජිත බලය. ආණ්ඩුව සතු බලය තමන්ගේ එකක් නොවේ. ඒ මහජනතාව විසින් කොන්දේසි සහිතව ලැබුණ එකකි. මහජනයා පාලකයන්ට බලය පවරනු ලබන්නේ මැතිවරණ තුලින්. ඇත්තටම මහජනයා බලය පවරන්නේ පාලකයන්ට මැතිවරණ තුලින්. ඊළඟට බාරකාරත්වය සහ කොන්දේසි සහගත බව. පාලකයන් සතු බලය කොන්දේසි සහිත එකක්. මහජනයාගේ නිදහස අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරයට දේශපාලන බලය අවභාවිතා කරන්නේ නැත යන්න ඉන්න අදහස් වෙනවා. පාලකයන් මහජනයා ඉදිරියේ විවිධ පොරොන්දු නැත්නම් රාජ්‍යය ආරක්ෂා කිරීම මහජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ පොරොන්දු සහිතව තමයි බලය ලබා ගන්නෙ. ඒ නිසා ඔවුන්ගේ මූලික යුතුයකමක් සහ වගකීමක් වෙනවා මහජනයාගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. එම අයිතිවාසිකම් උල්ලංඝනය වෙන ආකාරයට නීතිය අවභාවිතා කිරීම ඔවුන විදිහින් නොකළ යුත්තක්. එසේ කරන්නේ නැත යන්න මේ සීමිත ආණ්ඩු සංකල්පය තුලින් කියවෙනවා. ඒ වගේම සීමිත දූර කාලය. ඔබ දන්නවා අපේ රටේ උදාහරණයක් ලෙස ගතහොත් අපේ රටේ පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත් කරන්නේ වසර 4කට වරක්. ඒ වගේම පළාත් සභාවලට පාර්ලිමේන්තුවර නියෝජිතයන් පත් කරන්නේ වසර 5කට වරක්.
ඒ නිසා මේ අපිට පේනවා කිසියම් සීමිත කාලයකට වසර 4කට 5කට හෝ 6කට වශයෙන් කෙටි කාලයකට තමයි ආණ්ඩුපත් කරන්නේ. මේ සීමිත කාලය තුල ඔවුන් මහජනයාට වෙච්ච පොරොන්දු නැත්නම් Taman දේශපාලන පක්ෂයක් හැටියට දේශපාලන බලවේගයක් හැටියට මහජනයා ඉදිරියේ තබන පොරොන්දු ඉටු කිරීමට වාවා කටයුතු කර යුතු වෙනවා. එසේ නොවුනොත් ඒ සීමිත කාලයේ අවසානයේ මහජනයා ආණ්ඩුව සම්බන්ධයෙන් එහෙම නැත්නම් පාලකයන් සම්බන්ධයෙන් විවිධ තීරණ ගැනීමට ඉඩ තිබෙනවා. ඒ වගේම නීති ආධිපත්‍ය ආණ්ඩුවට තම අධිකාරී බලය ක්‍රියාත්මක කළ යුත්තේ නෛතික සීමාවන්ට යටත්ව යන්න ඉන් අදහස් වෙනවා. බලතල බෙදීම ඇත්තටම ආණ්ඩුවේ බලතල ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ලෙස බෙදලා තියෙනවා. ඉන් අදහස් වන්නේ ආණ්ඩුව තනි බලයක් හැටියට පවත්වාගෙන යාමක් නෙමෙයි. ආණ්ඩුවේ බලය නැත්නම් දේශපාලඥයින්ගේ පාලකයන්ගේ බලය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදලා තියෙනවා. ව්‍යවස්ථාදායකයෝ විසින් නීති සම්පාදනය කරනවා, විධායකයෝ විසින් එම නීති ක්‍රියාත්මක කරනවා, ඒ වගේම අධිකරණයේ එම නීති විවරණය කරනවා. අතර මෙම නීති ආරක්ෂා කිරීම අධිකරණයේ මගින් පවත්වාගෙන යාම අධිකරණයේ මගින් සිදු කරන්නේ. ව්‍යවස්ථාදායකයක් තුල නීති සම්පාදනයේදී ඇත්තටම සාකච්ඡා කරනවා. පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා, ඒ වගේම වාද විවාද ඔස්සේ තමයි නීති සම්පාදනයට අවස්ථාව උදා වෙන්නේ. ඒතකොට මහජන නියෝජිතයින් ව්‍යවස්ථාදායක නියෝජනය කරන මහජන නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් මහජනයාගේ අදහස් ව්‍යවස්ථාදායක සභාව තුළ ඉදිරිපත් කරනවා. එහි සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලයක් හැටියට තමයි නීති සම්පාදනය වෙන්නේ. එතකොට බලතල බෙදීමේ ව්‍යවස්ථාදායකයේ සතු බලතල, විධායකයේ සතු බලතල, ඒ වගේම අධිකරණයේ සතු බලතල ඔස්සේ පොදුවේ තිබෙන රාජ්‍යයේ බලතල ප්‍රධාන වශයෙන් බෙදීමට ලක් කරලා තියෙනවා. ඒ අනුව එක් ආයතනයකට අනිසි ආකාරයෙන් කටයුතු කිරීමේ අවස්ථාව අහුරලා තියෙනවා. නැත්නම් සංවර්ණ තුලන ක්‍රමයේ මෙහිදී ක්‍රියාත්මක වෙනවා. සංවර්ණ තුලන ආණ්ඩුවේ ශාඛා රාජ්‍ය බලයේ ප්‍රජා පීඩක ලෙස ඒකරාශී කර ගැනීම වැළැක්වීම සංවර්ණ තුලන ක්‍රමවල අරමුණයි. ඒ නිසා ඕනෑම ආයතනයක් තවත් ආයතනයකින් පාලනය වෙන ආකාරයට, ව්‍යවස්ථාදායකයෝ විසින් විධායකයේ පාලනය කරන ආකාරයට, විධායකයේ ව්‍යවස්ථාදායකයේ පාලනය කරන ආකාරයට බලය සංවර්ණ සහ තුලන ක්‍රම ආණ්ඩුවක් තුල ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය එහි ලක්ෂණ යටතේ අපි ඊළඟට සාකච්ඡා කරන මාතෘකාව නිදහස් හා සාධාරණ මැතිවරණ. ඇත්තටම ඕනෑම දේශපාලන සමාජයක් තුළ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ මැතිවරණ යන්න අතිශයින් වැදගත් වෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු නියෝජන ආණ්ඩු ක්‍රමයේ න්‍යාය හා භාවිතය සමග බද්ධ වී ඇති යාන්ත්‍රණයක්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මැතිවරණ නිදහස් හා සාධාරණ වීම අත්‍යවශ්‍ය කරුණක්. කලින් කලට පවත්වන මැතිවරණ, එහෙම නැත්නම් කිසියම් කාල සීමාවක් තුළ පවත්වන මැතිවරණ රටක මහජන මතය නැත්නම් මහජනයාගේ අදහස් ප්‍රකාශ වන නැත්නම් මහජනයාට පාලනයට අවුල් විය හැකි හොඳ අවස්ථාවක් හැටියට අපි හඳුනනවා. අපි දන්නවා අපේ රටෙත් මැතිවරණ ගණනාවක් පැවැත්වෙනවා. ඒ මැතිවරණ තුලින් මහජනයා තමන්ගේ අදහස් රාජ්‍ය වෙත ඉදිරිපත් කරනවා. මේ මහජන අදහස් අනුව ආණ්ඩු නැත්නම් බලධාරීන් පාලකීන් වෙනස් වීමට භාජනය වෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයේ පිළිබඳ සංකල්ප කීපයක්. එකක් ජනතා පරමාධිපත්‍ය. ජනතා පරමාධිපත්‍ය යන්නේ අදහස් කරන්නේ රාජ්‍යයක, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මුළු බලය නැත්නම් ප්‍රධාන බලය හිමි වෙන්නේ ජනතාවට. ඒ ජනතා පරමාධිපත්‍ය හැටියට හඳුන්වනවා. මැතිවරණ වලදී මේ ජනතාවට හිමි පරමාධිපත්‍ය බලය ලබා දෙනවා ආණ්ඩුව වෙත නැත්නම් පාලකයන් වෙත. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය දෙස බැලුවොත් අපිට ඉතාමත් පැහැදිලි වෙනවා අපේ රටේ සර්වජන ඡන්ද බලය අපිට ලැබෙන්නේ 1931 ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්, ඩොනමෝර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් අපිට සර්වජන ඡන්ද බලය අපේ රටට ලැබෙන්නේ ඩොනමෝර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන්. මේ ඩොනමෝර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ
කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමි වෙනවා. නමුත් අපිට ඒක ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට 1947 මහා මැතිවරණ ඒ වගේම අනතුරුව පැවති මහා මැතිවරණවලදී ජනතාවට අවස්ථාව හිමි වෙනවා පාලකයන් නැත්නම් රටේ පාලක පක්ෂය තෝරා ගැනීමට. එතකොට ජනතාවට ලැබිච්ච මූලික අවස්ථාව නැත්නම් පාලකයන් පත් කර ගැනීමට ජනතාවට තිබෙන අනගි අවස්ථාව අපි ජනතා පරමාධිපත්‍ය හැටියට හඳුන්වනවා. ඇත්තටම පාලකයන් පත් කිරීම සහ ඉවත් කිරීම ජනතාවගේ කාර්යයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඒ අපූර්ව බලය නැත්නම් පරමාධිපත්‍ය බලය ඒ ප්‍රමුඛ බලය ජනතාව සතු බව මැතිවරණ තුළින් ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා. ඊළඟට වර්ණය නැත්නම් තෝරා ගැනීමේ නිදහස ජනතාවට Taman කැමති පාලකයෙක් තෝරා ගැනීමේ නිදහස තියෙන්නට ඕන. අපි දන්නවා මැතිවරණයේදී විවිධ දේශපාලන මතවාද දේශපාලන අදහස් ඉදිරිපත් වෙනවා. දැන් ගොඩක් රටවල් වල ක්‍රියාත්මක වන ක්‍රමයේ දේශපාලන පක්ෂ ඔස්සේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් ජනතාවට විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ජනතාව අවසානයේ මැතිවරණයේදී තීන්දුව කරනවා මොන පක්ෂයටද නැත්නම් කුමන කණ්ඩායමටද කුමන පුද්ගලයන්ටද තමන්ගේ ඡන්ද බලය ලබා දෙන්නේ කියලා. ඒ අනුව එසේ කිරීමට ජනතාවට නිදහසක් නැත්නම් ඒ නිදහස් වාතාවරණයක් රාජ්‍යයක් තුළ තියෙන්න ඕන. එහෙම නැතුව බලපෑම් ඇති කරොත් නිදහස්ව සහ සාධාරණව මැතිවරණයක් පැවැත්වීමට නැත්නම් මැතිවරණයේ ක්‍රියාත්මක කිරීමට අවකාශ නොලැබුණොත් එහිදී මහජනයාට තෝරා ගැනීමේ නිදහස අහිමි වෙනවා. සමහර අපි දකිනවා විවිධ දේශපාලන වාතාවරණයන් යටතේ විවිධ දේශපාලන නායකයින් විවිධ උපක්‍රම පාවිච්චි කරනවා මේ වර්ණයේ නිදහස නැත්නම් තෝරා ගැනීමේ නිදහස අහිමි කිරීම සඳහා විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒවා එවැනි අවස්ථාවක ජනතාවට බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. කොහොම නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක තෝරා ගැනීමේ නිදහස ජනතාව සතු විය යුතුයි. ඊළඟට මහජනයාට වගවීම කියන කාරණාව. මහජනයාට වගවීම. අපි දන්නවා ඇත්තටම උදාහරණයක් හැටියට අපේ රට ගත්තොත් අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන മന്ത്രിවරු 225 දෙනෙක්. එයින් 196 දෙනෙක්ම ඡන්දයෙන් තේරීපත් වෙන්නේ. ඔවුන් සියලුම දෙනා මහජන නියෝජිතයෝ. මෙරට සියලු ජනයාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා ඔවුන්ගේ නියෝජිතයින් හැටියට දිස්ත්‍රික් මට්ටමින් පුද්ගලයන් 196 දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරවෙනවා. එතකොට ඒ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ වගවීම නැත්නම් මහජනයාගේ අදහස් උදහස් අනුව එහෙම නැත්නම් ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය එහෙම නැත්නම් ඔවුන් දීපු දේශපාලන පොරොන්දු අනුව මහජනයාගේ ඕනෑපාකම් නැත්නම් මහජනයාගේ සුබ සාධනය වෙනුවෙන් ඔවුන්ගේ අදහස් වලට අහුම්කම් දෙමින් කටයුතු කරන්නට වෙනවා. අපි දකිනවා බොහෝ රාජ්‍යයන්හි පාලකීන් මැතිවරණ වලින් බලයට පත් වුණාට පස්සේ මහජන අදහස් නොසලකා හරිමින් කටයුතු කරනවා. එවැනි අවස්ථාවක මහජනයාගේ විශ්වාසය බිඳී යනවා. මහජනතාවට ඇති වගකීම නැත්නම් මහජනයාට ඇති වගකීමෙන් ඔවුන් ඈත් වීමට කල්පනා කරනවා. ඒ නිසා එවැනි තත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අතරම නිදහස් සහ සාධාරණ මැතිවරණ තුලින් පත්වන පාලකයන් මහජනයාට වගවීමට බැඳී සිටිනවා. මහජනයාගේ ඕනෑ උපකාම් වෙනුවෙන් නැත්නම් මහජනයාගේ දුක සැප වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහජන කැමැත්ත හා සුජාතභාවය. ඇත්තටම මැතිවරණයක් පවත්වන දිනය පූජනීය දිනයක් හැටියට බොහෝ සමාජයන් සලකන්නේ. අපේ රටෙත් එහෙමයි. බොහෝ රටවල මැතිවරණය ඊටාම පූජනීය දෙයක් හැටියට සලකනවා. ඒ නිසා මැතිවරණ ක්‍රියාකාරීත්වය ඔබ දන්නවා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණොත් මහජන දේපල අනිසි ලෙස අවභාවිතා කරොත් නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තියෙන අවකාශය අහිමි කරොත් ඒ වගේම නිදහස් සාධාරණ පරිසරයක් නිර්මාණය නොවුනොත් ඡන්දයේ තියෙන සුජාතභාවයේ අඩුවීමක් ඇති වෙනවා. බොහෝ රටවල් වල මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණයෙන් පැවැත්වෙද්දී ඒ වගේම මැතිවරණයෙන් අනතුරුව විවිධ චෝදනා ඉදිරිපත් වෙනවා. මැතිවරණය සංවිධානය කිරීමේදී ඒ වගේම මැතිවරණය පැවැත්වීමේදී ඡන්ද ගණන් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදු වූ බවට තොරතුරු ලැබෙනවා. ඒ නිසා මේ ඡන්ද සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න නැත්නම් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ කණ්ඩායම් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව තමයි
මැතිවරණයකින් තමයි ඇත වශයෙන්ම මහජනයාට අවශ්‍ය පාලකයින් නැත්නම් මහජනයාට අවශ්‍ය පුද්ගලයන් පාලකයින් බවට පත් වෙන්නේ. එසේ නොවුනොත් එහෙම නැතුනොත් මැතිවරණය ඊටම අක්‍රමිකතා සහිතව අසාධාරණ ලෙස පැවතුනොත් මහජනයාට අවශ්‍ය පුද්ගලයන් පාලනයට පත් වෙන්නේ නැහැ. ඔබ දන්නවා පසුගිය දිනවල ඇමරිකාවේ පැවති මැතිවරණය ඇමරිකානු ජනතාව තීන්දුව කරා ඒ හිටපු ජනාධිපතිවරයා ඉවත් කරලා නව ජනාධිපතිවරයෙක් පත් කරන්න. එතකොට ඒ බඳු අවස්ථාවල අපිට පේනවා ලෝකයේ ප්‍රධාන රාජ්‍යයේ පවා මහජන කැමැත්ත අනුව පාලකයන් තේරීපත් වන බව. එනිසා ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සුරැකීම සඳහා නැත්නම් මහජනයාගේ විශ්වාසය දිනා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීමේදී වඩා සාධාරණ යුක්තිතාගත පරිසරයක් ඔස්සේ මැතිවරණ පැවැත්වීම අතිශයින් වැදගත් වෙනවා. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ තවත් එක් ලක්ෂණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ප්‍රජාවට වගවීම යන ලක්ෂණය. මහජනයාට වගවීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රායෝගික මූණත වශයෙන් සලකනු ලබනවා. කිසියම් නිලයක් හෝ තනතුරක් දරන පුද්ගලයෙකු ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් මහජනයාට උත්තර දීම මෙමගින් අදහස් වෙනවා. ඔබ දන්නවා සමාජයේ දේශපාලනඥයන්ට අමතරව විවිධ වගකීම් දරන පරිපාලන නිලධාරීන් සමාජය තුල ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සියලු දෙනාම මහජන සේවා සපයන පුද්ගලයන්. එනිසා ඔවුන්ට වගකීමක් තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම නැත්නම් තමන්ගේ තනතුර තමන්ගේ බලය පාවිච්චි කිරීමට මහජනයාට යහපත් ආකාරයෙන්. එසේ නොවුනහොත් ඔවුන් මහජනයාට වග නොකියන පුද්ගලයෙක් බවට පත් වුණොත් මම හිතනවා එය සමාජයට වැරදි පණිවිඩයක් සපයනවා වගේම සමාජය තුළ ගැටුම් ඒ වගේම අවිශ්වාසය නිර්මාණය වීමට හේතුවක් වෙනවා. ඒ නිසා ඉහළ සිට පහළට ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ මහජනයාට වගවීමේ සංකල්පය තියෙන්නට ඕන. විශේෂයෙන් මහජනයාගේ ඡන්දයෙන් තේරීපත් වන පහළ මට්ටමේ පළාත් පාලන නියෝජිතයාගේ ඉඳලා മന്ത്രിවරු අගමැතිවරු ජනාධිපතිවරු දක්වා මහජනයාට වගවීමට පැඳී සිටිනවා. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන සියලුම නිලධාරීන් ඔවුන්ගේ වගකීමක් තියෙනවා රාජ්‍ය නියෝජිතයෝ හැටියට පුද්ගලයන් ඔවුන්ගේ හැසිරීම නැත්නම් ඔවුන්ගේ සේවාව වඩා සුබදායක ආකාරයෙන් නැත්නම් මහජනයාට හිතකර ආකාරයෙන් පවත්වාගෙන යන්න. එසේ පවත්වාගෙන යාම තුළ නැත්නම් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් මහජනයා විමසිලිමත් වෙනවා. ඒ නිසා මහජනයාට උත්තර දීම නැත්නම් මහජනයාට වගවීම මේන් අදහස් කරනවා. ඒ නිසා අපි සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුද්ගලයන් හැටියට පවා ප්‍රජාවට නැත්නම් මහජනයාට අපේ පොදු කාර්යයන්හිදී වගවීමට අපි කරන කාර්යය සම්බන්ධයෙන් උත්තර දීමට එය වඩා හොඳින් ඉටු කිරීමට බැඳී සිටිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ නිල බල දරන්නන් ඔවුන්ගේ තීරණ කටයුතු සම්බන්ධයෙන් ජනතාවට උත්තර දිය යුතු වීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව. ඇත්තටම ජනතාවට උත්තර දෙන්න දැන් අපි කිසියම් කාර්යයක් ඉටු කර ගැනීමට ගියොත් රාජ්‍ය නිලධාරියෙක්ගෙන් ඔහුට ඒ සඳහා අපිට පිළිතුරු සැපයීම නැත්නම් අපේ ගැටලුව සඳහා පිළිතුරු සැපයීමට ඔහුට සිදු වෙනවා. එසේ පිළිතුරු සැපයීමට ඔහු බැඳී සිටිනවා. එසේ පිළිතුරු සැපයීම ඔහුගේ වගකීමක් බවට පත් වෙනවා. ප්‍රජාවට වගවීම යන ප්‍රජාතන්ත්‍රීය අදහසින් කියවෙන්නේ එයයි. ඒ වගේම ප්‍රජාවට වගවීම සම්බන්ධ යාන්ත්‍රණ කීපයක් සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. එකක් ඡන්දේ ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය මගින් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විනිශ්චය කිරීමට පුරවැසියාට අවකාශ ලබා දීම. මා මුලිනුත් සඳහන් කර ඇත්තටම මැතිවරණ ක්‍රියාවලිය නැත්නම් ඡන්දේ ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විනිශ්චය කිරීමට අවස්ථා ලැබෙනවා. ඇත්තටම කිසියම් රාජ්‍යයක සමහර රාජ්‍යයන් තියෙනවා මැතිවරණ කීපයක් පවත්වන. ප්‍රධාන වශයෙන් ප්‍රධාන පාලන ධාරාව නැත්නම් ජනාධිපති අගමැති පාර්ලිමේන්තු මැතිවරණ නොතබා ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ පවත්වුවොත් මහජනයා එම ආණ්ඩුව පිළිබඳ නැත්නම් එම පාලකයන් පිළිබඳ තීන්දුව ලබා දීම සිදු කරනවා. නිසා ඡන්ද ප්‍රකාශ කිරීම මගින් ආණ්ඩුව මහජනයාට වඩා හිතකර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද
නැත්නම් ආණ්ඩුව මහජනයාට විරුද්ධව ක්‍රියාත්මක වෙනවාද යන්න පැහැදිලි වෙනවා ඡන්ද ප්‍රතිඵල තුලින්. ඒ විනිශ්චය පුරවැසියාට ලබා දීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම එක්තරා විදිහක මහජනයාගේ අදහස් උරගා බැලීමේ ක්‍රමවේදයක් හැටියට ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. මහජනයා රාජ්‍යයේ කටයුතු සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්ද? මහජනයා රාජ්‍යයේ කටයුතු වලට කැමැත්ත ප්‍රකාශ කරනවාද නැත්නම් මහජනයා ඊට අකමැත්ත ප්‍රකාශ කරනවාද යන්න ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය තුලින් පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා මහජනයාට වගවීමේ යාන්ත්‍රණයක් හැටියට ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය වැදගත් වෙනවා. ඒ වගේම මත විමසුම. ඇත්තටම කිසියම් අලුත් කරුණක් සමාජගත කිරීමේදී, අලුත් නීතියක් ක්‍රියාත්මක කිරීමේදී, එහෙම නැත්නම් අලුත් යෝජනා ක්‍රියාත්මක කිරීමේදී මහජනයාට බලපාන විවිධ උදහස් සමාජගත කිරීමේදී, විවිධ උපක්‍රම යෙදවීමේදී මත විමසුම අතිශයින් වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රධාන වශයෙන් ගත්තොත් ප්‍රධාන විවස්ථාමය කරුණුවලදී පවා ජනමත විචාරණ වගේ මත විමසුම් සිදු කරනවා. ඊට අමතරව සමාජය තුළ කිසියම් ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මහජනයාගේ අදහස් විමසීම සිදුවීම පවතිනවා. ඒ සඳහා විවිධ කොමිෂන් නැත්නම් විවිධ ආයතන පිහිටුවමින් මහජනයාගේ අදහස් උදහස් විමසීමට කටයුතු කරනවා. එය ප්‍රජාවට වගවීම සම්බන්ධ ඉතාම හොඳ යාන්ත්‍රණයක්. මොකද මහජනයාගේ කැමැත්ත පරිදි රාජ්‍ය පාලනය සිදු වෙනවා නම් ඒ අතිශයින් මහජනයාට වගේම පාලකීන්ටද වැදගත් වෙන නිසා. ඊළඟට ආණ්ඩුවේ නිලධාරීන්ගේ හැසිරීම නැත්නම් වගවීම සහතික කිරීම ආචාර ධර්ම සහ නීති පරිපාටි සමාජය තුළ ස්ථාපිත කර තිබෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ පවා මෑත කාලේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරා. ඒතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජනයාට හැකියාවක් තිබෙනවා මහජනයාගේ කටයුතු සම්බන්ධයෙන් ඕනෑම ආයතනයකින් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට. ඉතින් ඇත්ත වශයෙන්ම තොරතුරු නොසංගවා ඉදිරිපත් කිරීමට සිදුවන බව දැන සිටියොත් කිසි කෙනෙක් වැරදි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා සමාජය තුළ ආයතන තුළ නැත්නම් මහජනයාගේ කාර්යයන් ඉටු කිරීමේදී වඩා නිදහස්ව නැත්නම් වඩා නිදහස් භාවයකින් මහජනයාගේ කාර්යයන් ඉටු කිරීමේදී වඩා විනිවිද භාවයකින් කටයුතු කිරීමට පාලකීන් පෙළඹෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් පෙළඹෙනවා. මේ යටතේ ලබා ගන්නා තොරතුරු යටතේ මහජනයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ගැටලුව එහෙම නැත්නම් තමන් ඉදිරිපත් කරන කරුණ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විමසා කටයුතු කිරීමට. ඒ නිසා තොරතුරු දැනගැනීමේ පනත් වැනි පනත් මහජනයාට අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් ඒ වගේම හොඳ පාලනයක් පවත්වාගෙන යාමටත් මහජනයාට වඩා හිතකර ආණ්ඩුකරණයක් පවත්වාගෙන යාමටත් තොරතුරු දැනගැනීමේ පනත අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම නවීන ප්‍රතිපත්ති විශ්ලේෂණ විගණන ආයතන පිහිටුවීම විශේෂයෙන් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මහජනයාට වගකීම නැත්නම් මහජනයා වෙනුවෙන් ඔවුන් වඩා සුහදශීලී ලෙස නැත්නම් වඩා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා එම විනිවිද භාවය නැත්නම් වඩා වගවීමෙන් යුතුව කටයුතු කිරීම උදෙසා නවීන ප්‍රතිපත්ති රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වෙනවා. අපි දකිනවා අලුත් අදහස් නැත්නම් විගණන ආයතන වැනි ආයතන පිහිටවනවා. ඒ තුලින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ ආයතන වඩා හොඳින් මහජනයාට හිතකර ආකාරයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබෙනවා. අත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හා එහි ලක්ෂණ මාතෘකාවේ යටතේ අද දවසේ මම ඔබත් සමග සාකච්ඡා කරා නීති ආධිපත්‍ය මාතෘකාව. ඇත්තටම ඕනෑම රාජ්‍යයක් තුළ එම රාජ්‍යය වඩා මහජනයාට හිතවත් ලෙස නැත්නම් මහජනයාට හිතකර අන්දමින් පවත්වාගෙන යාම සඳහා නීති ආධිපත්‍ය අතිශයින් වැදගත් වෙනවා. නීති ආධිපත්‍ය ආරක්ෂා නොවුනහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පාලකීන් නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳ නිරතුරු විමසිල්ලෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා රටක විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීති ආධිපත්‍ය සංකල්පය අතිශයින් වැදගත් බව ඔබට සඳහන් කරන්නට කැමැතියි. ඒ වගේම දරුවනේ මානව අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා ඔබට සමාජයට
වඩා යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා මානව අයිතිවාසිකම් අතිශයින්ම අවශ්‍ය වෙනවා. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වුණොත් නැත්නම් මානවයෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ගියොත් ඔබ ඛේද වාසියකකට මුහුණ පානවා. ඇත්ත වශයෙන්ම මේ මානව අයිතිවාසිකම් ප්‍රධාන සමහර බොහෝ රාජ්‍යයන් වල මානව අයිතිවාසිකම් මෙන්ම මූලික අයිතිවාසිකම් වශයෙන් සඳහන් කරනවා. නමුත් මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් අතර වෙනසක් තිබෙනවා. බොහෝ රාජ්‍යයන් මානව අයිතිවාසිකම් අතරින් තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත්‍යවශ්‍ය අයිතීන් ඇතුළත් කරලා තිබෙනවා. අපි එබඳු අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් හැටියට විග්‍රහ කරනවා. ඒ වගේම අද අපි සාකච්ඡා කරා සීමිත ආණ්ඩුව සංකල්පය සම්බන්ධයෙන්. ඇත්තටම සීමිත ආණ්ඩු සංකල්පය තුලත් කියවෙන්නේ ආණ්ඩුව යම් විදිහේ සීමාකාරී බලයක් සහිත ආයතනයක්. ඒ වගේම එම බලය මහජනයා සතු බලයක්. ඔවුන්ට කිසියම් කාලවකවානුවක් සඳහා නැත්නම් කිසියම් කාලයක් සඳහා ලබා දීලා තිබෙනවා මහජනයාගේ යාපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඒ සීමා සහිත බව නැත්නම් සීමිත ආණ්ඩුව බව පාලකයන් තරයේ මතක තබා ගත යුතු වෙනවා හොඳ රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා. ඒ වගේම අපි සාකච්ඡා කරා නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳව. ඇත්තටම මැතිවරණ තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයන් පත් කරන ක්‍රමවේදය. ඒ නිසා මැතිවරණ සම්බන්ධයෙන් මම මුලින්ම සඳහන් කරා ඕනෑම රාජ්‍යයක මැතිවරණ පූජනීයත්වයේලා සලකනවා. ඔබ දන්නවා අපේ රටේ පවා අපේ රටේ මැතිවරණ ක්‍රියාත්මක වීමේදී මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ අදාළ මැතිවරණ නිලධාරීන් ක්‍රියාත්මක කරන ආකාරය වඩා යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා බොහෝ අවස්ථාවල මැතිවරණ නිලධාරීන් ඉදිතර තීරණ ගන්නවා. ඒ නිසා මැතිවරණයක් පැවැත්වීම එහෙම නැත්නම් මැතිවරණයේ පවත්වන ස්වභාවය රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩපතක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මැතිවරණය වඩා සාධාරණව යුක්ති සහගතව පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙසින් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමේ මූලික ලක්ෂණයක් හැටියට මම ඔබ සමග සාකච්ඡා කරා. මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඔබගේ අවධානය වැඩිපුර යොමු කරයි කියලා. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබත් එක්ක කතා කරේ ප්‍රජාවට වගවීම සම්බන්ධයෙන්. අපි දකිනවා බොහෝ පාලකයන්, බොහෝ රාජ්‍ය නිලධාරීන් ප්‍රජාවට වගවීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙනවා. සමහර අවස්ථාවල මුලින් පාලනයට නැත්නම් බලයට පත්වීමත් සමග ඊටාම මහජන හිතකාමීව කටයුතු කරන සමහර පාලකයන්, සමහර නිලධාරීන් කල්යත්ම ඒ තත්ත්වය වෙනස් කිරීමට පෙළඹෙනවා. ඒ නිසා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ ප්‍රජාවට වගවීම සම්බන්ධ කරුණු කාරණා අපි සාකච්ඡා කරන්නේ එහෙම නැත්නම් සමාජගත කරන්නේ එබඳු තත්ත්වයෙන් මිදිලා පාලකයන් වගේම රාජ්‍ය නිලධාරීන් වඩා සමීපව මහජනයාගේ කටයුතු වලට නැත්නම් මහජනයාට වගවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම සමාජයට අවධාරණය කිරීම සඳහායි. අත වශයෙන්ම දේශපාලන විද්‍යාව විෂය පාඩම් මාලාව යටතේ අද දවසේ අපි සාකච්ඡා කරේ මා මුලින් සඳහන් කරා වගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ හා එහි ලක්ෂණ කීපයක් සම්බන්ධයෙන් මම හිතනවා අපොස උසස් පෙළ 13 විෂය නිර්දේශය යටතේ සාකච්ඡා කරන සුවිශේෂ මාතෘකාවක් වන මෙම මාතෘකාව ඔබට මෙම විෂය මාතෘකාව අපි සාකච්ඡා කළ විෂය මාතෘකා ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඉදිරියේදී අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබ මුහුණ දීමට නියමිත විභාගයේදී මේ විෂය මාතෘකා සුවිශේෂ විෂය මාතෘකාව බවට පත් වෙනවා. ඒ නිසා මම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැති දේශපාලන විද්‍යාව වැනි විෂයක් අධ්‍යයනය කරන ඔබ ඒ හා සම්බන්ධ විෂය කරුණු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයට පෙළඹීම අතිශයින් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අත වශයෙන්ම දේශපාලන විද්‍යාව හොඳින් ඉගෙන ගන්න නම් හොඳින් පොත්පත් පරිශීලනය කරන්න ඕන, පොත්පත් කියවන්න ඕන, තර්ක විතර්ක කරන්න ඕන. ඔබගේ යහළු යෙහෙලියන් සමග දේශපාලන විවාද ඇති කරගන්නට ඕන. මේ මාතෘකා ඊටාම කාලීන මාතෘකා, විශේෂයෙන් නීති ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, නිදහස් සහ සාධාරණ මැතිවරණ මේ සියල්ලම අපි අත්දකින කරුණු කාරණා. ඒ නිසා මම හිතනවා ඔබ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් වඩා සවිඥානිකව වඩා උනන්දුවෙන් යුතුව කරුණු කාරණා සාකච්ඡා කිරීමට, ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට පෙළඹෙයි කියලා මම විශ්වාස කරනවා. අත වශයෙන්ම පුරවැසියෙක් හැටියට මේ කරුණු කාරණා දැන ඉගෙන සිටීම ඔබට අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා අද දවසේ මා විසින් සාකච්ඡා කළ මේ විෂය කරුණු ඔබට පෞද්ගලිකව මෙන්ම ඔබගේ විෂය බද්ධවත් වැදගත් වේ කියලා මම කල්පනා කරනවා.
ඒ වගේම ඔබට මෙම විෂය කරුණු කාරණා විශේෂයෙන් මේ දේශපාලන විද්‍යා පාඩම් මාලාව YouTube channel NIE නාලිකාව ඔස්සේ නැවත නැවතත් අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා. එසේ අධ්‍යයනයට යොමු වෙනු ඇතයි මා බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.